දින දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල විඳල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරන පිණිස නිර්පාරමිතාව අද ධර්ම දක්ෂිනාවට වැඩමවපාල ගරු දේශකයන්න් වහන්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ අංශාධිපති මොරටුව ලුණාව ශ්‍රී බෝධිරාජාරාමාධිපති මහාචාර්ය පූජ්‍යපාද අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සද්ධා ධනං සීල ධනං හිරි ඔත්තප්පියං ධනං සුත ධනං ච චාගෝච පඤ්ඤාමි සත්තමං ධනං යස්ස ඒතේ ධනා අත්ති ධියා පුරිසස්සවා අදලින්දෝති තං ආහු අමෝඝං තස්ස ජීවිතං තී සදහවතුනි මේ රාත්‍රියේදී අප සෝදානම් වෙන්නේ සපුරුදු ලෙස ඔබේ ජීවිතය සරුසාර කරන ඔබේ ජීවිතයේ ගැටලු निराකරණය කරන ඒ වගේම ඔබේ ජීවිතයට ආශිර්වාද කරන ඔබේ අපේක්ෂා අර්ථවත් කරන මේ රාත්‍රියේදී මෙතෙන් ගුවන් විදුලියෙන් විකාශනය කෙරෙන ධර්ම දේශනාව දේශනා කරන්නට අද දවසේ අප සූදානම්. අද දවසේහි මේ දේශනාවෙහි දායකත්වය ගෙන කටයුතු කරන්නේ ගාල්ල හප්පාවන පදිංචි කුසුමා තිරානගම මහත්මිය ඇතුළු දූ දරුවන් විසින්. ඒ අයගේ අපේක්ෂා බලාපොරොත්තු මුදුන් පමුණවා ගැනීම සඳහා ඔබ හැම දිනාටම ජීවිතය අර්ථවත් කර ගැනීම සඳහා පසුගිය දේශනා මාලාවන් පිළිබඳව අමුතුවෙන් නැවත සිහිපත් කිරීමක් නොකරම මම හිතන්නේ අද දවසේ මාගේ දේශනාවට ප්‍රවේශ වෙන්නට මා කැමතියි. බුදුදහමේ එන හැම දෙයකටම වඩා බෞද්ධයෙකුට ලබන්න පුළුවන් උසස්ම උපාධි නාමය උපාසක උපාසිකා කියන බව මා ඔබට මහා නාම සූත්‍රය කේන්ද්‍ර කරගෙන දේශනා කෙරුවා. ඒ අනුව අද දවසේ තවත් ඔබට යමින් උපාසක උපාසිකා භාවය පිළිබඳව විවිධ අර්ථකථන ගෙනහැර පාමින් ඒවා නැති වී යන
ආකාරයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද දේශනාවන් පිළිබඳව ඔබේ අවධානය යොමු කිරීමයි අද දවසේ මා විසින් සිදු කෙරෙන්නේ. උපාසක උපාසිකා භාවයට පත් වෙන කෙනෙකු තුල තිබෙන්නට ඕනේ ගුණ සමුදාය ඒ සූත්‍ර දේශනාවලින් ඒ වගේම බෞද්ධ චරිත කතාවලින් අපට තාම හොඳින් ඉස්මතු කොට දක්වන්නට පුළුවන්. ඒ වෙනුවෙන් අපට කතා කරන්නට තිබෙන ඉතාම හොඳ විශිෂ්ටතම චරිත කතාවක් මා අද ඉස්මතු කරන්නට බලාපොරොත්තු වෙන බව. ඒ තමයි චිත්ත ගෘහපතියා පිළිබඳව එතුමාගේ චරිතයෙන් හොඳ යහපත් උපාසකයෙකු යහපත් උපාසිකාවකගේ ස්වභාවය තේරුම් ගන්නට උත්සාහ කිරීම මේදී අපි සිදු කරනවා. මා මාතෘකා කළ කාරණාව කෙටියෙන් සඳහන් කරලා ඒ තැනට එන්නට මම කැමතියි. උපාසක බෞද්ධ උපාසක උපාසිකාවකට මේ ලෝකේ ලොකු පොහොසතෙක් වෙන්න පුළුවන්. ලොකු බොහෝ සම්පත් ඇති කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. හැබැයි ඒවා ලෞකික වශයෙන් භෞතික වශයෙන් පරිවර්තනය කරන්න පුළුවන් ධනය නොවේ. ඒවාට බුදු සමයේ සඳහන් වෙන්නේ ආර්ය ධනය කියලා. ආර්ය ධනය. ඔබ ඒ ආර්ය ධනයෙහි උරුමකාරයෙක් වෙන්නට උත්සාහ කරන්න ඕනේ. ආර්ය ධන පිළිබඳ කෙරෙන සූත්‍රයේ සඳහන් වෙන කාරණාවක් තමයි මා උපුටා ගන්නට කල්පනා කළේ. ඒක සමහර විට ජනප්‍රිය ගාථා පාඨයක් ජනප්‍රිය සූත්‍ර පාඨයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ අර්ථ ටිකක් වැඩියෙන් විමසා බැලීම තමයි මෙහිදී සිද්ධ වෙන්නේ. ඒ සූත්‍ර පාඨයේ අවසාන භාගයේ කියවුනේ යස්ස ඒතේ ධන අත්ථි ඉත්‍යා පුරිසස්සවා අබනිද්දෝති තං ආහු අමෝඝං තස්ස ජීවිතං. එතන තා වටිනා වචන දෙකක් තියෙනවා විග්‍රහ කරන්න මේ උපාසක උපාසිකා භාවය සම්බන්ධයෙන්. හොඳ උපාසක උපාසිකා භාවයට පත්වන කෙනෙකුගේ මූලික ලක්ෂණය මා පෙර දේශනාවෙහි සඳහන් කළ මහා නාම සූත්‍රයෙන් ඒ තමයි තෙරුවන් ඇසුරු කොට ජීවත් වීම. තෙරුවන් පිහිට කොට ජීවත් වීම. තෙරුවන් තමන්ගේ එකම ආශිර්වාදය කොට ජීවත් වීම. ඒක මොනතරම් ඵල සහිතද කියලා දන්නේ භාවිතයට ගන්න අය පමණයි. තමන්ට මේ ලෝකේ තියෙන එකම පිහිට තෙරුවන් පිහිට. වික්ෂුන් වහන්සේලා හැටියට අපි කල්පනා කරන්නේ. අපි කවදාවත් වෙන වෙන දෙවි දේවතාවුන් හරි මිත්‍යා දෘෂ්ටික ඇදහිලි හරි වෙනත් සාස්ත්‍රවල හරි සරණ යන්නේ නැහැ. පිහිට පතන්නේ නැහැ. එයාගෙන් කිසිවක් ඉල්ලා සිටින්නේ නැහැ. එයාට පුද පූජා තියන්නේ නැහැ. වික්ෂුන් වහන්සේලා හැටියට අපිට මේ ලෝකේ තියෙන එකම සරණ, එකම පිහිට, එකම ආශිර්වාදය ත්‍රිවිධ රත්නයේ පමණයි. අපි දන්නවා ඒකේ මිහිර. අපි දන්නවා ඒකේ සුවය. අපිට ඒක කොච්චර විඳින්න පුළුවන්. අපි ඒකෙන් මොනතරම් සැනසෙනවද? අපි ඒක මොනතරම් අපේ ආධ්‍යාත්මික බව ගොඩනගා ගන්නට ඒක ශක්තියක් බවට පත් කර ගන්නවා. අපිට මේ ලෝකේ ඕනම අභියෝගයකට මුහුණ දෙන්න ශක්තිය සම්පාදනය කරන්නේ ඒ පෙරුවන් විසින් ගොඩනගෙන තියෙන ආධ්‍යාත්මික මිහිර. ඒ නිසා
තෙරුවන් පිහිටකොට ජීවත් වෙන ඕනෑම කෙනෙකුට ඒ ආධ්‍යාත්මික ශක්තිය තමගේ ජීවිතයට ලං කරගන්නට බැරි කමක් නැහැ. ඒ නිසා මේ ගාථාවේ වචන දෙකක් තියෙනවා. යස්ස ඒතේ ධන අත්ති තෙරුවන් පිහිටකොට ජීවත් වෙන යම්කිසි බෞද්ධ උපාසක උපාසිකාවක් යක්ෂ කියලා කියන්නේ ඒකයි. ඒ ඕන්ට මේ ධන සත තමන්ගේ උපාසක උපාසිකා භාවය තුල භාවිතාවට ගන්න පුළුවන් නම් සියා පුරුෂත්වවා ඉච්ඡේක උනත් පුරුෂයෙක් උනත් ඒ කියන්නේ උපාසකයෙක් උනත් උපාසිකාවක උනත් අදලිතෝති සංආහු කවදාවත් හෝ ඇය දිලින්දෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒ වගේම අමෝඝං සස්ස ජීවිතං ඔහුගේ ජීවිතය මෝඝ ජීවිතයක් බවට පත් වෙන්නේ නැහැ. මෝඝ කියලා කියන්නේ මුලාවටපත් වෙච්ච. මුලාවටපත් වුණු කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. මේ රාත්‍රියේ අපේ රටේ නිවෙස්වල වාහනවල ආයතනවල වැඩ කරන ගමන් මේ බණ අහන විශාල පිරිසක් ඉන්න බව අපි දන්නවා. නිවෙස්වල මුළු සංගවල් වල සමහර විට කාමරවල ශාලයේ ඒ වගේම මේ රාත්‍රියේ සමාජ සේවයේ නිමවා ගෙදර වාහනින් එන අය කම්හල් වල ඒ වගේම විවිධ ආරක්ෂක ස්ථානවල විවිධ තරාතිරම් වල අය මේ රාත්‍රියේ මේ දෙසුම් අහන්නට හුරු පුරුදු වී සිටිනවා. ඒ නිසා ඔබ කල්පනා කරලා බලන්න මේ කියන දේවල් මිත්‍යාද? මේවා කල්පිතද? මේවා භාවිත සමාජයේහි ක්‍රියාවට ගන්නවන බැරි දේවල්ද? හොඳට හිතලා බලන්න. අපේ අබෞද්ධයෙකුට නෙවෙයි ආමන්ත්‍රණය කරන්නේ බොදුනුවන්ට කියන්නේ ඔබට තෙරුවන් පිළිදකොට ජීවත් වෙන්න බැරිද? තෙරුවන්ගේ බලය තෙරුවන්ගේ ශක්තිය තේරුම් අරගෙන ජීවත් වෙන්නට බැරිද? එහෙම ජීවත් වෙන්න උත්සාහ කරන කෙනාට කවදාවත් ඒ අය දිලින්දෙක් වෙන්නේ නැහැ. එතන දිලින්දෙක් නොවනවා නම් ධනවතෙක් වෙන්න ඕනේ. හැබැයි අපි මේ ධනවත්භාවයේ මනින්නේ මොනවයිද? මිල මුදලෙන්ද? එහෙම නැත්නම් ඔබ සතු යාන වාහන වලින්ද? ගෙදර ඉඩකඩම් වලින්ද? එවැනි භෞතික දේවල් වලින් මනින පොහොසත්කම ඒවා සදාතනික පොහොසත්කම් නොවේ. අද මහා පොහොසතා හිත දිලින්දෙක් වෙන්න පුළුවන් භෞතික වශයෙන්. ඒ අස්පන අපිට එහෙම වෙලා නැද්ද? එක යුගයක මහා ධනෙන් ආඩ්‍යව හිටපු මිනිස්සු තව යුගයක මහමග සිංගමන් උරුම කරගත්ත මහා දිලින්දන් බවට පත් වෙනවා. අපේ බණ පොතේ එන මහදන සිටපු කතාව මම හිතනවා හුඟා දේශනාවලදී අපේ දේශකයන් වහන්සේලා පැහැදිලි කරනවා. ඉතින් ඒ නිසා මේ ධනවත්කම කියලා කියන්නේ භෞතිකව අපි ගොඩනගා ගන්න දේවල් නෙවෙයි. ඒ භෞතික දේවල් ගොඩනගා ගන්නට මේ ධනය මේ ආධ්‍යාත්මික ධනය ශක්තියක් වෙන බව විතරක් තේරුම් ගන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ අදලිද්දෝති සංආවු මේ ධනයෙන් මේ අප විස්තර කරන මේ සූත්‍රයේ ඒ ධනයෙන් ආඩ්‍ය වෙන පුච්චලයා කවදාවත් දිලින්දෙක් වෙන්නේ නැහැ. ආධ්‍යාත්මික දිලින්දෙක් වෙන්නේ නැහැ. ඔහු ආධ්‍යාත්මිකව හරි පෝසත් වෙනවා. කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මොකක්ද ආධ්‍යාත්මික පෝසත් බව කියන්නේ? ඒකෙන් ඇති වැඩක් තියනවාද? භෞතික වශයෙන් තියෙන ධනවන්ත බව නේද වටින්නේ? කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්. ඒක ඔබේ නොදැනීම. ඒක ඔබේ මුලාව.
ඒ නිසා ආධ්‍යාත්මික සුවපත් භාවය කියලා කියන්නේ මානසික සුවපත් භාවයයි. මනස අවුල් කරගත්ත මිනිස්සෙකුට මේ ලෝකේ සැපතක් තියනවාද? මනස සංසුන් පවත්වාගෙන යන්න බැරි මිනිස්සෙකුට මොන ජාතිකයෙකුණත් මොන ආගමිකයෙකුණත් මං හිතන්නේ හොඳ මේ රාත්‍රිය සුවදායි වෙයි කියලා. ඒ අය සදාතනිකව දිලින්දෝ. ඒ සදාතනිකවම අසහනයෙන් පිළිච්ච මිනිස්සු. සල්පතක මැටි පැලක ජීවත් වෙන මිනිස්සෙකුට මානසික සෝය තියෙනවා නම් ආධ්‍යාත්මික සෝය තියෙනවා නම් මම හිතන්නේ එතන තමයි පොහොසත්කම තියෙන්නේ. අපි පොහොසත්කම මනින මිනුම් දඬු කොච්චර මේ ලෝකෙ තියෙනවද? ඒ මිනුම් දඬු ඔක්කොම හරිම తాවකාලිකයි. වෙනසෙනවා. හැබැයි මානසිකව ඇති කරගන්නා වූ ධනවත්කම තමයි වටින්නේ. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ මේ යක්ෂ ඒතේ ධන අස්සි අදලිද්දෝතිතං යම් කෙනෙකුට මේ ස්ත්‍රියකට පුරුෂයෙකුට උපාසක උපාසිකාවකට මේ ධන තිබෙනවා නම් කවදාවත් දිලින් දෙන්නේ ඒ විතරක් නෙමෙයි අමෝඝං සස්ස ජීවිතං හිතන්නේ සය ගණනාවක් විස්තර කරන්න පුළුවන් මේ බණ පදේ අමෝඝං කියන්නේ මෝග පුරුෂයෙක් බවට පත් වෙන්නේ නැහැ. ඔහුගේ ජීවිතය හිස් ජීවිතයක් බවට පත් වෙන්නේ නැහැ. ඔහුගේ ජීවිතය අසාරයෙන් පිරුණු ජීවිතයක් බවට පත් වෙන්නේ නැහැ. දැන් බලන්න අපි මේ සති අහපු එක සිදුවීමක් අරගෙන බලන්න සත්මලාන ප්‍රදේශයේ බාබර් සාප්පුවක කොණ්ඩේ කපන්නට ගොඩ වුණු අහිංසක මිනිසෙකුට අවියක් අසගත් මිනිසෙක් ඒක ඇතුළට රිංගලා වෙඩි තියලා මරා දාලා ගියා. දැන් ඔහු ලැබූ ජයග්‍රහණය කුමක්ද? ඔහු මිනිසෙක් ඝාතනය කරලා අහිංසක මිනිසෙක් ඝාතනය කරලා ඔහු ලැබූ ජයග්‍රහණය කුමක්ද? ඔහු මොනතරම් මනස අවුල් කරගත්ත නියද මොනතරම් දිලින්දද ඔහුට මේ ලෝකයක් නැහැ පරලොවක් නැහැ සංසාරෙත් නැහැ අන්න බලන්න මනස අවුල් කරගත්ත දිලින්දන්ගේ හැටි එහෙම නොවි අපිට මේ මිනිස් සමාජයේ සෝපස් මිනිස්සු හැටියට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ මේ ධන වලින් ආඩ්‍ය වුණාම ඒ නිසා ඒ වගේ මෝග පුරුෂයෝ ඒ ඇයිද කියන්නේ මෝග පුරුෂයෝ හිස් මිනිස්සු මෝඩ මිනිස්සු ඒ වගේ මිනිස්සු නිසා නේද මේ ලෝකයේ අවුල් වෙන්නේ ඒ නිසා පින්වත්නි ඒ වගේ හිස් මිනිසුන් බවට අපේරත් දේශනාවක කිව්වා බුදුරජාණන් වහන්සේ කෙනෙකුට අපහාස්‍ය උපහාස්‍ය ගෙනෙන්නට ඕන නම් නින්දාවට පත් කරන්න ඕන නම් ගර්හාවට පත් කරන්න ඕන නම් ඒ සඳහා භාවිත කළ චරම වචනය මෝඝ පුරුෂයාය කියන එක. හිස් මිනිසාය කියන එක. ඒ නිසා අපේ පිරුණු බවක් තියෙනවා. හැම පැත්තකින්ම පිරුණු බවක් තියෙනවා. අපි මේ සමහර විට හොඳ අවන්හලකට ගොඩ වෙලා රස මස උළු වලින් කුස බඩ පුරවාගෙන පිරිනු මිනිසුන් වෙන්නට උත්සාහ කරනවා. තව කිකුගේ දෙයක් කඩා වඩාගෙන උරුම කරගෙන පිරිනු මිනිසෙක් බවට පත් වෙන්නට උත්සාහ කරනවා. ඒ වගේම තාම වර්ණවත් වූ ආකර්ෂණීය ඇඳුමින් පැළඳුමින් සරසී පිරිනු මිනිසුන් බවට පත් වෙන්නට උත්සාහ කරනවා. එහෙම නැත්නම් මං හිතන්නේ අර ඊයේ සතියේ අපට දැනගන්න ලැබුණු විදිහට කොළඹ ළමා රෝහලේ වෛද්‍යවරියක් තමන්ගේ ශාරීරික පිරුණු බව රැක ගැනීම සඳහා වෛද්‍යවරයෙක් රූපලාවන්‍යාගාරයකට ගිහිල්ලා විස දෙහෙතක් එන්නත් කරගෙන
ජීවිතක්ෂයටපත් වුණු අවස්ථාව අපි දැක්කා. බලන්න බාහිරින් පිරුණු කෙනෙක් වෙන්නට උත්සාහ කරපු අවස්ථාවක්. මේ ජීවිතයක මේ මෝඝ ජීවිත කියලා බුදුහාමුදුරුවෝ දාමන්ත්‍රණය කළේ. හිස් බව. හොඳට හිතලා බලන්න අපි ඊගෙන මේ සමාජයේ කතා කරන්න ඕනේ. අවුරුදු 47ක් වෙන වෛද්‍යවරියකට තේරෙන්නේ නැද්ද? තමන්ගේ වියපත් භාවය නතර කරගන්න ඉන්ජෙක්ෂන් එකකට බෑ කියලා. බෙහෙතකට බෑ කියලා. ඇය වෛද්‍යවරියක් උනේ මොන සාක්ෂියක් හදාලාද කියන ගැටලුව පවාපත තියෙනවා. මේ සමාජයේ ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ දන්නේ නැද්ද මේ ශාරීරික හෝමෝන ක්‍රියාත්මක වීම නතර වෙනකොට අපේ ශරීරයේ ආභ්‍යන්තරික වශයෙන් බාහිර වශයෙන් වෙනස්කම් වලට මුහුණ දෙනවා. කෙස් ඉදෙන්න පටන් ගන්නවා. ඉදෙන කෙස් ආලේපයෙන් වසා ගන්න පුළුවන්. ඒ සදාතනිකව පුළුවන්. සදාතනිකව පුළුවන්. අමරදේව අපිට ගායනා කරන්නේ කොළඹ තොටනට මහලු වී අවන් හලනට පැරණි වී කොච්චර ලක්ෂණද කියනවාද? ඒවා වෙනස් වුණු නැති බව අපට එනුනත් බලන් කඩපත සුන්දරියේ කඩපතක් ඉදිරියට ගිහිල්ලා දෙකපොලේ ගාපු අර වස්සුණු ඒවත් ඉතලා බලන්නට ආරාධනා කරනවා ජීවිතයකට වෙලා තියෙන දේ. එනිසා ඕන් පෙම්බස් දොඩපු තැන් තාම එහෙමම තියෙනවා. කොළඹ නගරයේ. ඒ වගේම අවන්හල තමන් කාපු දීපු තැන් එහෙම තියෙනවා. නමුත් තමන්ගේ ජීවිතවලට මොකද වෙලා තියෙන්නේ? විනාශ වෙලා. ඒව නවත්තන්න බැරි වෙලා. නවත්තන්න උත්සාහ කරනවා වත්සුමුලා. අමරදේව ඉල්ලනවා ලෝසන් බ්ලැක් සිංහල ලියාමේ අමරදේව ගායන ගීතේ කන්නාඩියක් ඉස්සරහට කියලා බලන්න. අර මූණේ ගාපු ඔළුවේ ගාපු දේවල් ඉස්සලාල මට වෙලා තියෙන්නේ මොකද්ද කියලා. අන්න එහෙම බලන්න අපිට අවබෝධයක් තියෙනවා නම් ඒක තමයි අමෝඝ බව කියලා කියන්නේ. ඒක හුඟක් වෙලාවටයි මේ හිස් බවින් පුරෝගන්න. අවියක් කරගෙන තව කෙනෙක් නැතර ලබන ජයග්‍රහණය කුමක්ද? අවුරුදු 50 පිරුණාට පස්සේ වියපත් වෙන ශරීරය වළක්වා ගන්නට ඉන්ජෙක්ෂන් විඳ ගන්න ක්‍රියාත්මක වෙන එකෙන් අපි ලබා ගන්නා පිරුණු බව කුමක්ද? ඒ වියපත් බවට කොච්චර මේ ලෝකේ ආදරේද? ඒ වියපත් බව වටින්නේ නැද්ද? ඒ සුදු වෙන කෙස්වලින් පෙන්වා දෙන්නේ වියපත් බව. ජීවිතයේ ලැබපු අත්දැකීම් සම්භාරය. ඒවට මේ ලෝකේ ගරු කරනවා. එනිසා ඒව වසහාගෙන යෞවනයන් විදියට සමාජය තුළ පෙනී සිටින්න උත්සාහ කිරීමෙන් කරන්නේ මෝග පුරුෂයෙකුගේ ක්‍රියාවලිය. ඒ නිසා අර අකලට පැහැෙන කෙස් වසාගත්තට කමක් නැහැ. එහෙම නැත්නම් වෙනත් රෝගයකින් හරි සමේ රෝගයකින් හරි පෙළෙනවා නම් සමාජයට මේ තරුණ ජීවිතයේදී මේ වගේ අවස්ථාවක යම් කිසි වෛද්‍ය විද්‍යාත්මකව අනුගමනය කළ හැකි ක්‍රමයක් භාවිත කළාට මම හිතන්නේ ඒ වගේ අවස්ථාවකට අපි විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් ස්වභාවිකත්වය නැසන්න පුළුවන්. අන්න ඒකයි මේ සූත්‍රය තුල කියවෙන්නේ අමෝඝං තස්ස ජීවිතං ඒ හිස් බවෙන් මිදලා පිරුණු බවක් ඇති කරගන්න නම් මෙන්න මේ කියන ධන කෙනෙකුගේ මෙතන කෙනෙකු කියලා අපි කියන්නේ තෙරුවන් පිහිට කොටගත්ත උපාසක උපාසිකාවකගේ ජීවිතය තුළ පවතින්නට ඕන දේ. එහි පළමු කාරණාව තමයි සද්ධා ධන. සද්ධා ධන. දැන් මේ ශ්‍රද්ධාව කියන කාරණාව ඇත්තටම ඉතාම වටිනවා. ශ්‍රද්ධාව කියන්නේ අපි පෙර ධර්ම දේශනාවලදී විග්‍රහ කළා අප්‍රමාණව මේ ශ්‍රාවකයන් ශ්‍රද්ධාව ගැන දන්නවා. විවිධ විදිහට ශ්‍රද්ධාව ගැන අර්ථකථනය වෙනවා. ආකාරවතී ශ්‍රද්ධාව කියලා එකක් තියෙනවා. අමූලිකා ශ්‍රද්ධාව කියලා කියනවා. මේවායේ අර්ථ මේ බණහන ශ්‍රාවකයන් හොඳට දන්නවා.
ශ්‍රද්ධාව යනු සමහර කෙනෙකුට අර්ථකථනය කරන්න පුළුවන් පැහැදීම කියලා. පැහැදීම. මම හිතන්නේ ඒ අර්ථකථනය නිවැරදි නෑ. ශ්‍රද්ධාව යනු පැහැදීම නෙවෙයි. ශ්‍රද්ධාව යනු නිවැරදි අවබෝධය සහ නිවැරදි විශ්වාසය. යමක් කෙනෙහි පැහැදෙන්න ඕනේ ඒකේ යථාර්ථය දැක මතු පිටින් පැහැදීම නෙවෙයි. මතු පිටින් පැහැදීම නෙවෙයි. අද හුඟක් වෙලාවට අපේ සමාජයේ වෙන්නේ ඕක නෙවෙයිද බලන්න. මේ මතු පිටින් පැහැදීම. බාහිරින් පැහැදීම. පුද්ගලයෙක් ගත්තත් එහෙමයි. අපේ යෞවනයන් කොයි තරම් අවුලෙන් අවුලට තමන්ගේ ජීවිතය වට ගන්නවද මතු පිටින් පැහැදිලා. අපේ මේ විශ්වවිද්‍යාලවල අප්‍රමාණව අපි දකිනවා. බාහිරින් පැහැදෙනවා. දැන් අපේ බුදුහාමුදුරුවෝ අපේ ඉදිරි දේශනාවකදී වෙනම මම කතා කරනවා මේ දේශනා මාලාවේදී ප්‍රේමය පිළිබඳව. ඒ ප්‍රේමය පිළිබඳව කරන සාකච්ඡාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආකප්පේන භික්ඛවේ ඉත්ති පුරිසං බන්ධති කියලා. ආකල්ප කියන එක ඉස්ත්‍රි පුරුෂයන් වහාම බන්ධනයටපත් කරනවා කියලා කියනවා. එහෙම කියලා බුදුහාමුදුරුවෝ කරුණ පරම්පරාවට කියන්නේ කවදාවත් මේ බාහිරින් ආකල්ප කියන්නේ බාහිරින් පේන දේවල් හුඟක් වෙලාවට. අද අපේ තරුණියෝ යන්නේ බාහිරින් පේන ආකල්ප වල. සමහර යෞවනයක් රැවටෙන්න පුළුවන් කොණ්ඩේ කපලා තියනවා බූගාගෙන ඉන්නවා කෙනෙක්. මම නම් හිතන්නේ කොණ්ඩේ බූගාගන්නේ පැවිද්දන් වල අපි. දියත්තන්ට ඒ අයිතිය තියෙනවා. හැබැයි අපේ බෞද්ධ සංස්කෘතිය ඇතුලේ මම හිතන්නේ යම්කිසි පොළොවේ අමාරුවක් වගේ තියෙනවා නම් අසනීපයක් තියෙනවා නම් නැත්නම් ගැලවි යන රෝගයක් තියෙනවා නම් එහෙම කෙනෙක් ඒකේ ටික බූගාගෙන ඉතියාට මම හිතන්නේ ඒක දෝෂාරෝපණයකට ලක් වෙන්නේ නැහැ. ඒක ආකල්පයක් බවට පත් කරගෙන නැත්නම් ඒක විලාසිතාවක් බවට පත් කරගෙන එහෙම කරන්නේ සමහර යෞවනයන් අපි දකිනවා. එතකොට අන්න ඒකට යම් කිසි යෞවනියක් මුලා වෙනවා නම් අන්න ආකප්පේන විශ්වයේ ඉතිරිසන් ගමන බිමන වෙන්න පුළුවන්. අඳින ඇඳුමේ පිළිවෙල හැදේ වෙන්න පුළුවන්. කතා බහ කරන පිළිවෙල වෙන්න පුළුවන්. දැන් මේ මාධ්‍ය මහත්තුරු දන්නවනේ මාධ්‍යවල ඉන්න අයට එන ලියුම් කියුම් වලින් මොනතරම් අපේ රටේ බොළඳ ළමයි මාධ්‍යවල වැඩ කරන තරුණයන්ට තමන් ගැන කියන දේවල් ඔවුන් ගැන කියන දේවල් ප්‍රමාණ මොනවාද බාහිර. ඉතින් ඒ නිසා මේ හොඳට මතක තියාගන්න ශ්‍රද්ධාවන්ත බව කියලා කියන්නේ බාහිරින් මුලා වීම නෙවෙයි. යමක ඇතුළත හොඳින් දකින්න ඕනේ. චරිතයක නම් ඒ චරිතය හොඳින් ගවේෂණය කරන්න ඕනේ. විශේෂයෙන් ප්‍රේමය ගැන කියනකොට නැවත වර විවාහයකට ප්‍රධාන වෙන්නේ ප්‍රේමය. නිකම් පෙන් කරන්න කවුරුත් කැමති වෙන්නේ නැහැ. දිග යුග ජීවිතයකට පදනමක් හැටියට කවුරු හරි කෙනෙක් ඉස්සේ පුරුෂයන් ප්‍රේමය පෙන් කරනවා නම් ඒ පෙන් කරන අය තේරුම් ගන්න ඕනේ මේ චරිතය ගැඹුරින් තේරුම් ගන්න. ඒ චරිතය මතු පිටින් නෙමෙයි. සමහර කෙනෙක් කුලය මගේ බාහිර සාධක හරියට අරගෙන ඒ වායෙන් මිනිස්සු වෙලා දකිනවා. එහෙම නැත්නම් නම ඊයේ මට අපේ සල්සවියක දිනයක් කිව්වා මේ ප්‍රේමය සම්බන්ධව ඇයට මක්විච්ච ගැටලුවක්. ඒ කියනවා මම අයියා කෙනෙක් එක්ක යාළු වෙලා හිටියා මාස 3ක්. ඒ අයියා මගෙන් කුලය මොකක්ද කියලා ඇහුවා. ඒකින් මම ප්‍රේමය නතර කරා.
ඒ කියන්නේ එහෙම අහපු නිසා මම එයාගේ කුලේ නෙමෙයි මං කුලයෙන් ටිකක් සමාජ පිළිගැනීම හැටියට ඇය කියන මම කුලයෙන් ටිකක් පහත් වෙන පිළිගැනීමක් තියෙන කුලයක නිසා ඒ ඇසීමම කල්පනා කරුවා මට මේ කුජලයක් එක්ක ජීවත් වෙන්න බෑ. මොකද කවදා හරි යුග ජීවිතයට පස්සෙත් වෙලාවක මේ කතාව මත කළ ප්‍රශ්නයක් හදුවොත් එදාට මට ජීවත් වෙන්න බෑ. අර්බුදයට මුහුණ දෙන්න බෑ. එහෙම කියපු ඇයගේ නේමාසිකාගාරයේදී ඇයගෙන් අහවලු තවත් සොහොයුරියක් එයාගේ නම කියන්නේ. මෙයා සම්පූර්ණම නම කියවනේ. ඇයට අත්‍තරම ලස්සන නමක් තියෙනවා. හැබැයි ඒගේ අර පෙළපත් නාමය තුල තියෙනවා ඒ තමන්ගේ පරම්පරාව වංශය කියන අදහස. මේ සහෝදර ශිෂ්‍යාව ඇයට කියලා තියෙන්නේ කිසි කෙනෙක් ඔය නම කියන්නේ පාතිවල. කොච්චර මොහයක්ද මම ළමයාටම ළමයාට අභිමානයක් ඇති කරලා දුන්නා. ඒ නමින් මතුවෙන අර්ථය ලංකාවේ ඉහළින්ම තියන්න ඕනේ කියලා. නමින් මොකද කරන්න පුළුවන්? ඔයාගේ නම මේ ලංකාවේ රාජ්‍ය සභාවක ඉහළින්ම තියෙන්න ඕන නමක් කියලා. ඒ නිසා ඔය ඕන තැනක බය නැතුව ඔය නම කියලා ඔයාගේ පළපත් නාමය බය නැතුව භාවිත කරන්න. ඒක හීනමානයක් කරගන්න එපා කියලා. ඉතින් බලන්න සමහර අය මේ බාහිර දේවල් වලට කොච්චර ගැටෙනවද? හිස් බව. අන්න ඒ නිසා මේ අපි ඕකී දේවල් අල්ලාගෙන ජීවිතේ ගැටලු සකසා ගන්න නෙමෙයි කලේතුවන්නේ. චරිතයක අභිමානය බලන්න. චරිතයක ධෛර්යය. චරිතයක විශේෂයෙන් කොහොමද කලමනාකරණය ජීවිතයක් තරුණ වයසට පත් වෙනකොට කලමනාකරණය කියන එක ඉතාම වැදගත්. ඒ කලමනාකරණය කියන්නේ හැමදේම තමන්ගේ මිල මුදල් විතරක් නෙමෙයි. තමන්ගේ කාලය කලමනාකරණය කරගන්නේ, තමන්ගේ අනාගතය කලමනාකරණය කරගන්න, ගෙවල් දරවල්, දූ දරුවන්, තමන්ගේ ඥාතීන් මේ ඔක්කොම කලමනාකරණය කියන වචන තියෙනවා. ඒ වගේම කොයි විදිහට හිතන්න පුළුවන්? තව කෙනෙකුගේ මතයකට ගරු කරන්න පුළුවන්. එහෙම නැත්නම් සමාජෙම මතය ජයග්‍රහණය කරන්න වාද විවාද තර්ක කියනවා. ඔය වගේ අර කෙනෙකුගේ අභ්‍යන්තරය සොයා බැලීම තමයි. අන්න එතකොට එතන අවබෝධය සහ විශ්වාසය ඇති කරගන්න පුළුවන්. මම හිතන්නේ ශ්‍රද්ධාව කියන වචනේ ආගමික භාවයකුත් තියෙනවා, සමාජ භාවයකුත් තියෙනවා. ආගමික භාවය නම් පෙරුවන් පිළිබඳ අවබෝධය. ඒ අවබෝධය තුළ පෙරුවන් පිළිබඳව තියෙන විශ්වාසය. එතකොට ඒකත් ඉතාම වැදගත්. ඒකම ශ්‍රද්ධා කියන එකේ සමාජ භාවයකුත් තියෙනවා. සමාජයේ ජීවත් වෙනකොට කවර දෙයක් සම්බන්ධයෙන්වත් බාහිරින් පැහැදිලි නැතිකම. එය ආභ්‍යන්තරිකවම යමක් හොඳට දැකලා හොඳට දැනিলা එහෙම ඇති කරගන්න පැහැදිලිමත් වෙන්න ඕනේ. මම හිතන්නේ අද උගාස් වෙලාවට අපේ සමාජයේ මේ ගැන සාකච්ඡා කරලා බලුවොත් මිනිස්සු මුලාවට වැටෙනව නේද? මිනිස්සු කොච්චර මුලාවට වැටෙනවද මේ ශ්‍රද්ධාව කියන මූලික සංකල්පය හරියට චරිත සංවර්ධනයට පාවිච්චි කරගන්න නැතුව. චරිතයක අභිමානය බවට පත් කරගන්නේ නැතුව. එනිසා මේ උපාසක උපාසිකා කියලා කියන්නේ 60 වයස් පිරුණු බෑස් නොපෙනෙන ධර්මශාලාවේ තාප්පෙත පිටේ දහංශල බණහන කණ්ඩායම නෙවෙයි. බුද්ධිමත් පරම්පරාවට ප්‍රඥාවන්ත පරපුරක තියෙන තෝනි ස්වභාවයක් උපාසක උපාසිකා භාවය. ඉතින් ඒ නිසා ඒ අය සංවිධානය අපිට වෙන්නේ දේශනාවකදී ඊටාම දෙමින් වැදගත් වෙනවා. ඒ නිසා මේ ශ්‍රද්ධා සම්පත්තියම උපාසක උපාසිකා භාවයේ මූලික ලක්ෂණය බව තේරුම් ගන්න ඕනේ. එතකොට මේ ශ්‍රද්ධා සම්පත්තිය ගැන කියනකොට මම මුලින් ඔබට සඳහන් කළා
ඒ ශ්‍රද්ධාවන්ත භාවය ගැන කියන්න පුළුවන් ඉතාම හොඳ චරිතයක්. චිත්ත ගෘහපතියාගේ චරිත කතාවෙන් මම මොකද දිග කතාවක් විනාඩි කිහිපයකට ගැප් කරලා වැදගත් අර්ථය මත කරන්න තමයි මෙහිදී උත්සාහ කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ සමයේදී විවිධ උපාසක උපාසිකාවන් අතරේ ශ්‍රද්ධාවන්ත බව ඉතාම හොඳට දියුණු කරගත්ත උපාසක තුමෙක් තමයි චිත්ත ගෘහපතිතුමා. ඔහු මච්චිකා සණ්ඩ කියන නගරයේ ඔහු වාසය කළේ. බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා, ධම්ම සරණ ගිහිල්ලා, සංඝ සරණ ගිහිල්ලා තාම විශිෂ්ට උපාසකයෙකු බවට ඔහුපත් වෙනවා. ඔහු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් ශ්‍රද්ධාවන්ත උපාසකයා උපාසිකාව කවරෙකුදයි හඳුනා ගන්නට අවශ්‍ය වෙනවා නම් අන්න චිත්ත ගෘහපතියා දෙස බලන්න කියලා. ඒක ඊටම වැදගත් ප්‍රකාශයක්. බලන්න බුදුහාමුදුරුවෝ චිත්ත ගෘහපතියා ඇගයොතු හැටි. ඇගීම කියන එක කොයිතරම් බුදු සිරිත තුළ භාවිතාවට ගත්තා. හැම කෙනාගේම කිව්වේ නෑ. තව කොච්චර උපාසක අනේ පිළි සිටුතුමා හිටියා. තව මොනතරම් සපාණි උපාසක හිටියා. බුදුදහම සරණ ගිය මොනතරම් උපාසිකාවෝ හිටියද? ශ්‍රද්ධාවන්ත බව ඇති කරගත්ත දියුණු කරගත්ත උපාසකයෙක් දෙක බලන්න ඕන නම් චිත්ත ගෘහපතියා දෙස බලන්න ඕනේ කියලා තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා උපාසක භාවයේ පිළිබඳව පරමාදර්ශී නිවන් දන්න චිත්ත ගෘහපතිතුමා කියලා. ඔච්චර වටින ප්‍රකාශයක්. උපාසක භාවයේ පිළිබඳව පරමාදර්ශී නිවන් දන්න චිත්ත ගෘහපතියයි කියලා කිව්වා. ඒ පරමාදර්ශී උපාසක භාවයේ ලක්ෂණ ගණනාවක් බුදුහාමුදුරුවෝ චිත්ත ගෘහපතියා මුල් කොටගෙන දේශනා කළා. පළවෙනි එක තමයි සංඝයා ඇසීම කෙරෙහි ඇති කැමැත්ත. ඒ වගේම සංඝයා ඇසුරු කිරීමට ඇති කැමැත්ත. ඒ වගේම සංඝයාට දන් පැන් පිරිනැමීමට ඇති කැමැත්ත. මූලික ගුණ තුනක් චිත්ත ගෘහපතියා පෙන්නලා බුදුහාමුදුරුවෝ පෙන්වුවා. බලන්න සංඝයා ඇසුරු කිරීමට ඇති කැමැත්ත, සංඝයා දැකීමට ඇති කැමැත්ත, සංඝයාට දන් පහන් දීමට ඇති කැමැත්ත. දැන් චිත්ත ගෘහපතියා තුළ තිබිච්ච මේ ගුණය බුදුරජාණන් වහන්සේ තාම හොඳින් ඉස්මතු කළා. මොකද මේ ගෘහපතියා මේ සංඝයා කියන සමාජයේ කොටස් තුනක් ඉන්නවා. ඉස්සවිර, නවක, මධ්‍යම. උදාය ඉන්නවා, මධ්‍යමයි ඉන්නවා, පෙර භාවයට පත්වෙච්චා ඉන්නවා. මේ කවර ආකාරයක සංඝ සමාජයේ සමාජිකයෙක් වුණා චිත්ත ගෘහපතියා දකින්නට තාම කැමති වුණා. ඇසුරට ඉතාම කැමති වුණා. නිරන්තරයෙන් උන්වහන්සේලා දැක බලා ගන්නට, උන්වහන්සේලා වන්දනා කරන්නට, උන්වහන්සේලා සමග දහම් කතා කරන්නට විහාරයට යෑම චිත්ත ගෘහපතියාගේ පුරුද්දක් වෙලා තිබුණා. බලන්න ශ්‍රද්ධාවේ ලක්ෂණය, ශ්‍රද්ධාවන්ත භවයේ ලක්ෂණය. දැන් අපේ ශ්‍රද්ධාවන්තයෝ සමහර වෙලාවට සංඝයා දැක්කම වත් අහක බලාගෙන පාරදී හම්බුනොත් අනිත් පැත්තට හැරෙනවා. හැබැයි මහා උපාසක, මහා උපාසික බස් එකේදීම අනේ පුංචි හාමුදුරු කෙනෙක් පිරිවෙන්නට යන්න බස් එකටමයි. මහා උපාසකෙක් හරි උපාසකෙක් හරි ඉන්නවා බස් එකේ ඉස්සරහා සීට් එකේ. නින්දයන් කතාවත දැක්ක ගමන් නින්දයන්. එහෙම නැත්නම් කවුළුවෙන් ඈත ලෝකේ බලනවා. බලන්න කල්පනා කරලා බලන්න.
පුංචි හාමුදුරු කෙනෙක් පිරිවෙනට යන්නේ. උන්වහන්සේලාට හිතගෙන බස් එකේ යන්න බෑ අසංවරයි. දීයත් ඒක ගැටලුවක් නෑ. පුංචි සාමණේරයන් වහන්සේ කෙනෙකුගේ සංයමය හරි වටිනවා. උන්වහන්සේලා ඒ සංයමය රකින්න උත්සාහ කරනවා. ඒකට අපේ රටේ අපට ලැබිච්ච උරුමයක් බස් එකේ සීට් එක ඒක රජයේ වාහනයකුණත් පෞද්ගලික වාහනයකුණත් අනිවාර්යයෙන්ම ඒ උරුමය ලැබෙන්න ඕන. මම හිතන්නේ අන්‍යාගමික නායකයන්ට උනත් ඒ උරුමය ලැබෙන්න ඕනේ. ඔවුන් උනත් වාහනයකට බස් එකකට නැග්ගම ඔවුන්ටත් ඒ උරුමය ලැබෙන්න ඕනේ. ඉතින් ඒ නිසා එවැනි අවස්ථාවක නොදැක්කාසේ සිටි එහෙම නැත්නම් නින්ද යෑම ඒ වගේ දේවල් සිද්ධ කරලා තමන්ගේ උපාසක ඡණ්ඩාල බව ප්‍රකාශයට පත් කරන්න හොඳ නැහැ. ඒ උපාසක ඡණ්ඩාල බව තවත් දේශනාවකදී සාකච්ඡා කරනවා. ඒ නිසා පින්නත් බලන්න චිත්ත ගෘහපතියා හැම වෙලෙම ඉස්තවිර නවක මධ්‍යම සංඝයා දකින්නට පුදුම තරම් ආශා කළා. කැමති වුණා. ඒ නිසා මම මේ දේශනාව අහන ඔබට මේක කලිනුත් මම කියලා තියෙනවා. ඔබට ඔබේ මේ හොඳ බෞද්ධයෙකුට හොඳ උපාසක උපාසිකාවකට ජීවිතේ හොඳ කල්යාණ මිත්‍රයෙක් බවට පත් කරගන්න චිත්ත ගෘහපතියා වගේ වෙන්න. පන්සලේ හාමුදුරුවෝ කල්යාණ මිත්‍රයා බවට පත් කරගන්න. හාමුදුරුවන්ගේ දොස් හොයෝය ඉන්න එපා. සම්මුගදෙනෙක් කරන්නේ පන්සල පේන තෙක් මාන හන්දියේ ඉඳගෙන එතන ඉඳන් පන්තියකට එකතුණක් වැඩපළකට එකතුණක් පව් පුරවගන්න කතා කියමින් භික්ෂුව හැල්ලුවට ලක් කරනවා. භික්ෂුව හෙලා දකි. අඩුපාඩු තියෙන්න පුළුවන්. වැරදි තියෙන්න පුළුවන්. ඒත් මතක තියාගන්න අම්මගේ තුරුලෙන් අම්මගේ උණුහුමින් වෙන් වෙලා ඇවිල්ලා තනියම සිවුර හොදගෙන බේතක් කීතක් ලෙඩක් ටිකක් හැදිච්ච වෙලාවක එය තනියම ඉවසා දරාගෙන කෙනෙක් පන්සලට ආවට පස්සේ ඒ අපහසුතා නොබලා ඇවිල්ලා පන්සල ටික දීලා සෝපත් වේවා කියලා කියන්න භික්ෂුන් වහන්සේ කෙනෙක් පන්සලේ සෝදානම් ඉන්නවා නම් උන්වහන්සේට බය නැතුව වඳින්න පුළුවන්. උන්වහන්සේ පූජනීය නැහැ. උන්වහන්සේට වැඳලා ඔබට පින් සිද්ධ කරගන්න පුළුවන්. ඒ නිසා භික්ෂුන් වහන්සේ කියලා කියන්නේ ඔබේ කුල දේවතාවුන් වහන්සේ. ඒ නිසා හොඳ උපාසක හොඳ උපාසිකාවන්ගේ ලක්ෂණයක් වෙන්න ඕනේ චිත්ත ගෘහපතියා වගේ හැකි හැම වෙලාවෙම පන්සලට යන්න. ඔබට ස්ථාවර පන්සලක් තියෙන්න ඕනේ. සමහර කෙනෙකුට එහෙම නැහැ. දානෙදී එකයි. මරණෙදී එකයි. බණේදී එකයි. පිරිතේදී එකයි. සමහර විට ළඟම තියෙන පන්සල දිහා බලාගෙන තව පන්සල් 10කට එහා නැත්නම් කිලෝමීටර් 10කට 15කට එහා ඒ හාමුදුරුවන්ට දානමාන අරන් යනවා. ගමේ පන්සලේ හාමුදුරුවෝ කොටදින්නේ. ඒ වගේ මේ සමාජ තත්ත්වයන් මම හිතනවා මේ දේශනාව ඇතුළේ ඩිංගක් කතා කරන්නට ඕනේ. අන්න ඒ නිසා පින්වත්නි හොඳ උපාසක හොඳ උපාසිකාව ඔබේ ජීවිතයට හොඳ සහනයක් ඇති කරගන්න පුළුවන්. ඔබේ ගැටලුවක් निराකරණය කරගන්න, ඔබේ තියෙන ප්‍රශ්නයක් තියාගන්න, ඔබට ජීවිතේ වැදගත් අවස්ථාවක ගෙදරට ගෙන්නාගෙන ආශිර්වාදයක් ලබා ගන්න හොඳ කල්යාණ මිත්‍ර භික්ෂුන් වහන්සේ කෙනෙක් ජීවිතේ මිත්‍රයා බවට පත් කරගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. මේ බුද්ධ කාලේ ඒ වගේ දේවල් තිබුණු බව බුදුරජාණන් වහන්සේම පෙන්නනවා. මේ චිත්ත ගෘහපතිය ආයත දිහා බලන්න කියලා. හැම වෙලේම පන්සලට එනවා. කොයි හාමුදුරුවෝ දැක්කත් එක විදිහට වඳිනවා. උන්වහන්සේලාගේ අවශ්‍යතා සොයනවා. ඊටත් වඩා චිත්ත ගෘහපතිය කලේ දහම් කතා ඇසීම. දහම් කතා. ඒ නිසා හැම වෙලාවෙම භික්ෂුවක් ආශ්‍රය කිරීමෙන් ලබන ඵලය බවට පත් කරගන්න ඔබ නොදන්නා දෙයක් අසා ගැනීම. අසුතං සුනාත කියලා කිව්වේ නොදත් දෙයක් අසා ගන්න, දත් දෙය පැහැදිලි කරගන්න, තවත් හොඳින් අහගන්න. ඒ වගේ කොච්චර දේවල් වලට ඔබට යන්න පුළුවන්ද කියලා බලන්න.
ඒ නිසා චිත්ත ගෘහපතියාගෙන් ඒ විදිහට බොහෝ දේ ඔබට ඉගෙන ගන්න පුළුවන්. චිත්ත ගෘහපතියා භික්ෂූන්ට නිරන්තරයෙන් දන් පහන් පූජා කළ බව මේ චරිත කතාවෙහි දැක්වෙනවා. අද ඔබට එසේ නොකරන්න පුළුවන්. නැහැටි වෙන්න පුළුවන්. හැබැයි හැකි වෙලාවක යමක් කමක් ඔබට ලැබුණ වෙලාවක මහා විශාල හැටියට මේ පිටක් උදාවට හරි භික්ෂූන්ගේ අවශ්‍යතා විශේෂයෙන් ගිලන් භික්ෂූන් ඉන්න පුළුවන්. ගිලන් නිශ්චය. ඔවුන්ට පිටක් නැති වෙන්න පුළුවන්. ඔවුන් දෙස සොයා බලා ඔවුන්ට පිහිට වීම පාසක උපාසිකා භාවයේ ලක්ෂණයක් හැටියට දක්වන්න පුළුවන්. ඉතින් එන්නත්නේ චිත්ත ගෘහපතියාගේ මේ ක්‍රියාවලිය ඇගයූ තථාගත බුදුරජාණන් වහන්සේ චිත්ත ගෘහපතියා පත් කරනවා ශ්‍රද්ධාවන්ත ධර්ම කතික පාසකයන් අතුරෙන් අග්‍ර භාවය චිත්ත ගෘහපතියාට පිළිනමනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ අතිශයින්ම එතුමාගේ ජීවිතය අගය කළා. චිත්ත ගෘහපතියා භික්ෂූන් හමු වෙන්නට ගිහිල්ලා භික්ෂූන්ගෙන් දහම් ඇසුවා පමණක් නෙමෙයි භික්ෂූන්ට දහම් කියලා දුන්නා. ඒ තරම් දැනුමක් තිබුණ කෙනෙක්. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ චිත්ත ගෘහපතියා ධර්ම කතික සදහැතියන් අතර අග්‍රස්ථානයට පත් කළේ. එතුමාගේ චරිතය විමසනකොට අප්‍රමාණ අවස්ථාවල් වල සමහර වෙලාවට සමහර එක අවස්ථාවක් කියවෙනවා භික්ෂුන් වහන්සේලා පිරිසකගෙන් එක පිරිසක් ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවා කෙලෙස් බන්ධනය පිළිබඳව. ඒ කෙලෙස් බන්ධනය පිළිබඳව අහපු ප්‍රශ්නයට ඒ භික්ෂුන් වහන්සේලා දුන්නු පිළිතුර චිත්ත ගෘහපතිය අහගෙන හිටියා. හැබැයි එයින් නිවැරදි අරුත් ප්‍රකාශුනේ නැහැ. එතකොට චිත්ත ගෘහපතිය මොකද කරේ? හාමුදුරුවන්ට දැන ගියේ නැහැ. මේ හාමුදුරුවෝ අර අහපු ප්‍රශ්නට හරියට උත්තරයක් දුන්නේ නැහැ. අද සමහර විට සමහර අපේ උපාසක උපාසිකාවන් යමක් අහලා ඒක සම්බන්ධයෙන් විවේචන බනිනවා. කර්කශ ලෙස බනිනවා. සමහරට මූණටමත් බනිනවා. බලන්න උපාසක උපාසිකා භාවයේ ලක්ෂණය චිත්ත ගෘහපතියා දැක්කා ඒ ස්වාමින් වහන්සේලාගෙන් කෙලෙස් බන්ධනය පිළිබඳ ඒ ශ්‍රාවකයන්ට හොඳ සාකච්ඡාවක් වෙන්නේ නැහැ. චිත්ත ගෘහපතිය මොකද කළේ? උන්වහන්සේලා හැමෝම කරුණාවෙන් කෙලෙස් බන්ධනය පිළිබඳ බුද්ධ දේශනාව පැහැදිලි කරා. ඒ තරම් ඒකනේ ධර්ම කතිකය කියලා කිව්වේ. ධර්ම කතිකේ ඒ නිසා පින්වත්නි අන්න ඒ වගේ කරුණාවෙන් භික්ෂූන්ට වැරදුණු තැනක් පෙන්වලා දෙන්න. අපිට ඕන තරම් සමහර තැන්වලදී ඒ වගේ අදහස් වියපත් උපාසක උපාසිකාවන් විසින් සිදු කරන අවස්ථා තියෙනවා. අපි බොහොම ගෞරවයෙන් ඒ වැරද්ද උනානම් නිවැරදි කරගන්න උත්සාහ කරනවා. පසුගිය දවසක මා එක්තරා දේශනාවක් සිදු කළා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මඛාදේව සූත්‍රය. ඒ මඛාදේව සූත්‍රය මම ඊටම පිටින් පැහැදිලි කළේ බුදුරජාණන් වහන්සේගේ සිරිතක් තිබුණා යමක් ප්‍රකාශ කරන්න ඕන නම් සිනා පහල කරනවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ දන්නවා දැන් බුදුහාමුදුරුවෝ යමක් කියන්න තමයි මේ විශේෂ දෙයක් සෝදානම් වෙන්නේ කියලා ඒ ගැන විමසනවා. මම ඒ ගැන කිව්වහම මා ධර්ම දේශනාව නිමාවි වාහනයට පැමිණියාම එක්තරා වියපත් උපත් මාත්‍යෙක් කියලා කිව්වා ස්වාමීනි ඒ සිනහ ගැන්වීමේ විශේෂතාවයක් තිබුණා කියලා. ඒ සිනහ ගැන්වීම බුදුරජාණන් වහන්සේගේ විශේෂතාවයක් තිබුණා කියලා. ඉතින් ඇත්තටම අන්න ඒ වගේ ඒක මම ඉතාම හොඳින් පිළිගත්තා. නමුත් මම ඒක පැහැදිලි කරන්න ගියේ නෑ. ඒ වගේ බොහොම කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්නට උපාසක උපාසිකාවකට පුළුවන්. ඒක තමයි ඔබේ උපාසක උපාසිකා භාවයේ ලක්ෂණය. ඒ වගේම චිත්ත ගෘහපතියා භික්ෂූන්ට දහම් කරනු එදා කියා දුන්නා වගේම ඒ භික්ෂූන් බොහොම ගෞරවයෙන් ඒ දේශනාව ඇහුවා. ඒ වගේම
නිගණ්ඨනාථ පුත් චිත්තග්‍රහපතියගෙන් අහපු ප්‍රශ්නයකට පෙරලා දුන්නු පිළිතුර මම හිතන්නේ චිත්තග්‍රහපතියාගේ චරිත කතාවේ සඳහන් වෙන්නේ නිගණ්ඨනාථ පුත්ගේ දුර්මතය සම්පූර්ණයෙන් ඛණ්ඩනය කරන්නට සමත් වුණායි කියලා. බලන්න උපාසක උපාසිකා භාවයේ ලක්ෂණය නිගණ්ඨනාථ පුත් සාක්ෂුවරේ ඒ සාක්ෂුවරේ බව දරු දුර්මත ඛණ්ඩනය කරන්නට තරම් ඔහු දක්ෂයෙක් වුණා. ඒ වගේම නිගණ්ඨනාථ පුත්ගේ අචේල කස්සප කියලා අනුගාමිකයෙක් හිටියා. ඒ අචේල කස්සපගේ අහපු ප්‍රශ්නයකට නිගණ්ඨන චිත්තග්‍රහපතියා දුන්නු පිළිතුර මොනතරම් සාරවත්ද කියනවා නම් අචේල කස්සප නිගණ්ඨනාථ පුත්ගෙන් නිදිලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදු සසුනේ පැවිදි සම්පදාව ලැබලා භික්ෂුන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. ඒ වගේම පින්වත්නි බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ ඉන්න වෙලාවක එක දවසක් චිත්තග්‍රහපතියා ජේතවනාරාමයට ආවා. ආවහම බොහෝ දෙනා චිත්තග්‍රහපතියට ගෞරව දැක්වුවා. බලන්න නිවි උපාසක තුමෙක් එනකොට බොහෝ දෙනා ගෞරව දැක්වුවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට කියනවා බුදු පියාණන් වහන්සේ මේ චිත්තග්‍රහපතිතුමා මෙහි එනකොට බොහෝ දෙනා දර්ශනකලි දැක්වුවා. වෙනස් තැන්වලත් එහෙම කරනවාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරුවා පෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවාගත් සීලවන්ත ගිහි ශ්‍රාවකයා යසසිනුත් භෝග සම්පත් වලිනුත් යුක්තනම් ඔහු කොයි පලාතකට ගියත් ගිය තැන බුද්ධ සත්කාර ලබනවායි කියලා චිත්තග්‍රහපතියා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා පෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවාගත් සීලවන්ත ගිහි උපාසකයා කවර තැනකට ගියා ඔහුට බුද්ධ පූජා බුද්ධ සත්කාර ලැබෙනවා. මතක තියාගන්න. උපාසක උපාසිකාවකට හොඳ පිරිසිදු පැහැදිලි සදහ බව වර්ධනය කරගත් උපාසක උපාසිකාවකට අද සමාජයේ ඉහළ ගෞරව ලබන්න පුළුවන් ඕනම සමාජයකට. එන්වත්නි චිත්තග්‍රහපතියා ජීවිතේ සඳහන් මරණාසන්න මොහොතේ ඔහුට දෙවිවරු ඇවිල්ලා ආරාධනා කළා ශක්තිති තනතුරේ සිත පිහිටුවා ගන්නට කියලා. මේ මරණාසන්න භාවයට පත්වලා හිටිය චිත්තග්‍රහපතියා ඒ දෙවියන්ට ශක්තිති රජ තනතුරේ තියෙන අනිත්‍ය බව අස්තික බව පැහැදිලි කෙරුවා. හැබැයි ළඟ හිටපු නෑයෝ දැක්කා මේ අවසියෙන් කතා කරනවා කියලා. අවසියෙන් කතා කරනවා කියලා. ඒ නිසා චිත්තග්‍රහපතියට කිව්වා නෑදෑයෝ සිහිය පිහිටුවා ගන්න මේ නිස්කාරණේ දොඩන්නට එපා කතා කරන්නට එපා මේ අවසියෙන් කතා කරනවා කියලා තමයි ඒගොල්ලෝ හිතුවේ. අවසාන වශයෙන් එතුමා දැස් තියාගත්තේ තමන්ගේ නෑයන්ට පෙරුවන් සරණ යාමේ අගයත් ශ්‍රද්ධාවන්තභාවයේ අගයත් භික්ෂූන් දැක භික්ෂූන්ට දානමාන ආදී පූජා කිරීමේ අගයත් ප්‍රකාශ කරමින් තමයි චිත්තග්‍රහපතියා කල්පේ කරේ. ඉතින් ඒ නිසා මහත් යසස්කීර්ති ලැබූ චිත්තග්‍රහපතිතුමා අවබෝධයෙන් ඥාණයෙන් පිරිමුනේ නැතුව තමන්ගේ ජීවිතයේ අවසානයේ මේ ගිල්ලා සුද්ධාවාස කියන බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්ම රාජ්‍යයකව උත්පත්ති ලද බව ඔහුගේ චරිත කතාවේ සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි අද මා ඔබට විවරණය කළේ හොඳ උපාසක උපාසිකාවක වන්නේ කොහොමද? ඒ තුළ සමාජ මේ වශයෙන් ආගමික වශයෙන් ඔබ තුළ උසස් ගුණ ධර්ම සංවර්ධනය කරගන්නේ කොහොමද? ඒ තුළින් සමාජයේ බබලෙන්නේ කොහොමද? චිත්තග්‍රහපතියා මූලාශ්‍ර කොටගෙන හොඳ උපාසක උපාසිකාවකගේ චරිතය විවරණය කළා. ඒ නිසා ඔබ හැමදෙනාටම ඔබේ උපාසක උපාසිකා භාවය සංවර්ධනය කරගත හැකි කෙසේද යන්න මේ විශේෂයෙන් ආර්ය ධර්ම සූත්‍රයේදී එහි යන පළවෙනි කාරණාව ශ්‍රද්ධා කියන කාරණාව අරගෙන සාකච්ඡා කළා. ඉදිරි දේශනාවේදී ඉන් ඔබට ගෙනින් ඉතිරි කරුණු කාරණා ඔස්සේ උපාසක උපාසිකා භාවය ගැන තවදුරටත් සාකච්ඡා කරන්න අපි කල්පනා කරනවා.
ඉතින් අද දවසේ මේ දේශනාව ශ්‍රවණය කළ ඔබට ඔබේ ජීවිතය වාසනාවන්ත කරගන්නට ආධ්‍යාත්මික වශයෙන් බොහෝ ගුණ සංවර්ධනය කරගන්න ශක්තිය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දේශනාව සඳහා දායකත්වයේ උසලුන් ලැබුවේ ගාල්ලේ හත්පාවන පදිංචි කුසුමා පිරාණගම මහත්මිය ඇතුළු එම දූ දරුවන් විසින්. ඔවුන්ගේ අරමුණ බවට පත්ව තිබෙන්නේ මීට වසර 21කට පෙර අභාව ප්‍රාප්ත වූ එම් විල්මට් පෙරේරා ස්වාමියාට වසර 58කට පෙර මියගිය එලිසිනා හාමි මෑණියන්ට වසර 40කට පෙර මියගිය රිචඩ් පිරාණගම පියාණන්ට සහ මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම සඳහායි. ඒ අනුව ගාල්ලේ හප්පාවන පදිංචි කුසුමා පිරාණගම මහත්මිය ඇතුළු දූ දරුවන් විසින් බලාපොරොත්තු වන පරිදි ඒ මිය පරලෝ සපත් වූ සියලුම දෙනාට මේ පුණ්‍ය මහිමයෙන් හිමි වේවා. ඒ සියලු දෙනා මේ පින් අනුමෝදන් සුවපත් වෙත්වා නිවනින් සැනසෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එසේම හදිමුල්ල විහාරයේ වැඩවිසු අපවත් වී වදාළ පූජ්‍ය ලංකාවීර ස්වාමීන් වහන්සේටද මේ පුණ්‍ය මහිමයෙන් හිමි වේවා. වහන්සේ මේ පින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින සියලුම ඥාතීන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමටත් දේශකයන් වහන්සේට සෙත්කැටීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ගාල්ලේ හප්පාවන පදිංචි කුසුමා පිරාණගම මහත්මිය ඇතුළු ඒ පවුලේ දූ දරුවන් හැමදෙනාටමත් ඔවුන්ගේ පවුල්වල සියලුම දෙනාටත් සියලුම ඥාතීන්ටත් දේශකයන් වහන්සේටත් මේ උතුම් පුණ්‍ය මහිමයෙන් සෙත සාන්තිය සනසිල්ල උදා වේවා. නිදුක් නිරෝගීව තමන්ගේ ජීවිත පවත්වාගෙන යාමට අවශ්‍ය ශක්තිය සම්පාදනය වේවා. හැම දිනාටම මේ පුණ්‍ය මහිමය උතුම් නිවනින් සැනසීම පිණිස හේතු වාසනා වේවා. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා.